අපොස්තලුන්ගේ ක්‍රියාපොතෙන් ඔබට අගත් කොටසක්. ක්‍රියාපොතේ දෙවන පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට 11 වන වගන්තිය දක්වා. තවද පෙන්තකොස්ත දිනය පැමිණි කල ඔවුහු සියල්ලෝ එක් තැනක රැස්ව සිටියාහ. එකල සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිස්සියෙන් අහසින් නික්මුණේය. ඔවුන් හිඳගෙන සිටිගේ මුළුමනින්ම එයින් පිරී ගියේය. ගිනි දළු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙරිණි. ඔවුහු සියල්ලෝම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයන්න් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්හ. එකල මිහිපිට හැම රටකින්ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමේ සිටියෝය. මේ ශබ්දය ඇසුණු කෙනෙහි සමූහයා එක් රැස් වූහ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මව්බසින් තේරුම් ගත හැකිවන ලෙස ඇසුනෙන් ඔවුහු වික්ෂිප්ත වූහ. ඔවුහු සියල්ලෝම පුදුමයෙන් පුදුමයට පත්ව බලන්න මේ කතා කරන සියල්ලෝ ගලියලයෝ නොවෙද්ද? අපට හුරු පුරුදු අපේම මව්බසින් ඔවුන් කතා කරන බව අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේද? පාතිවරුන්ද, මේදවරුන්ද, ඒලාම්වරුන්ද, මෙසොපොතේමියාවෙන් ජුදය හා කපදෝකියෙහිත්, පොන්තසය සහ ආසියාවෙහිත්, පිරීහිය හා පම්පිලියාවෙහිත්, මිසරය සහ සිරේනියාවට, ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන්ද, රෝමයෙන් පැමිණි අමුත්තන්ත වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්වුන්ද, ක්‍රීතවරුන්ද, අරාබිවරුන්ද වන අපි අපේම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හයි කීහ. දේව වචනය මෙසේය. මට ඉන්න බෑ ඔබෙන් වෙන්වී. කවුළු පියන්පත් හැර දමා බාධා වැටකොටු සිඳ දමා දැනගන්න. දෙවිඳුන්ගේ වචනේ කවුළු පියන්පත් හැර දමා බාධා වැටකොටු සිඳ දමා දැනගන්න. දෙවිඳුන්ගේ වචනේ දේව වචනේ ප්‍රීතියෙන් නසමු. සැවුම එක් වී. හාලෙලූයා 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 හාලෙලූයා. දේව වචනේ ප්‍රීතියෙන් නසමු. සැවුම එක් වී. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා
සහෝදර සහෝදරියනි, පෙන්තකොස්ත දිනය පුරාණ ගිවිසුමේ සිටම ජනතාව පෙන්තකොස්තය සමරනු ලැබුවා. ඒ පෙන්තකොස්තයට නවාර්ථයක් උදා වුණේ ඒ පෙන්තකොස්ත දවසේම තමයි ශුද්ධාත්මයන් වහන්සේ අපෝස්තලවරුන් මත වැඩම කළේ. නව පෙන්තකොස්තයක් උදා වුණා. සහෝදර සහෝදරියනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ ඒ සියලු දෙනාම එක්රැස් වෙලා එක තැනක ඉද්දී ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් මත වැඩම කළේ. ඔවුන් කාගේ නාමයෙන්ද එක රාශි වුණේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒක රාශි වී තැන අවස්ථාවේදී තමයි ශුද්ධාත්මයන් වහන්සේ සේනාධිපති ශාලාවේදී ඔවුන් වෙත වැඩම කළේ. ඊටම පැහැදිලි. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් ඒක රාශි වුණේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා මාගේ නාමයෙන් දෙදෙනෙක් හෝ කීප දෙනෙක් ඒක රාශී වන තැන ඔවුන් මැද මම වැඩ සිටිනවා කියලා. ජේසුගේ නාමයෙන් වැඩ කරන විට, ජේසුගේ නාමයෙන් ඒක රාශී වන විට එම ස්ථානයේදී ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය සිදු වෙනවා. සහෝදර සහෝදරියනි, ගොඩක් දෙනෙක් විවිධ හේතුන් මත ඒක රාශී වෙන්න පුළුවන්. ජේසුස් වහන්සේගේ කාලේ අපි දන්නවා සෙනඟ නරක දේ සඳහා ඒක රාශී වුණා. වැරදි දේ සඳහා ඒක රාශී වුණා. පෞකාරස්තියට ගල් ගහලා මරන්න ඒක රාශී වුණා. එකමුතු වුණා. ඒ විතරක් නෙමේ, පිලාත්ලා, හෙරෝද්ලා, නායක පූජකයෝ, පාරිසීවරු මේ අය එකමුතු වුණා. එක්රැස් වුණා. ජේසුව මරන්න කුමන්ත්‍රණය කරන්න. ඒ විතරක් නෙමේ, පිලාත් ඉදිරියේ ජනතාව ඒක රාශී වුණා. බරබ්බාස්ව නිදහස් කරනු, ජේසු නසරිනු කුරුසිය යනගසනු කියලා වුන් කෑමොර දුන්නා. අදත් සමහර වෙලාවට අපි ඒක රාශී වෙන්න පුළුවන්. තව කෙනෙක්ව විනාශ කරන්න, කෙනෙක්ගේ චරිතයක් ඝාතනය කරන්න, වැරදි ක්‍රියාවකට අපි ඒක රාශී වෙන්න පුළුවන්. ඒක රාශී වන හැමතැනම ජේසුස් වහන්සේ ජීවමාන නැහැ. බොහෝ තැන්වල යක්ෂයා ක්‍රියාකාරී වෙන්නේ. අපි වැරදි දෙයක් සඳහා එකමුතු වෙනවා නම්, ඒක රාශී වෙනවා නම් එතන යක්ෂයාගේ ක්‍රියාකාරීත්වය. તો ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයක් සිදු වෙන්නේ ආදර දරුවනි, ආදර සහෝදර සහෝදරියනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒක රාශී වන තැනයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒක රාශී වෙද්දී ශුද්ධාත්මයන් වහන්සේ අප වෙතට වැඩම කරනවා. එදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ සේනාධිපති ශාලාවේදී එක් රැස් වුණා. අන්න ඒ වෙලාවේදී තමයි එකල සැඩසුළඟක් හමන්නාක් වැනි හඬක් හදිස්සියෙන් අහසින් නික්මුණේය. සැඩසුළඟක් හමන්නාක් වැනි හඬක්. සැඩසුළඟක් හඬක් විතරක් නෙමෙයි. සැඩසුළඟක් හමන්නාක් වැනි හඬක්. ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම මනුෂ්‍ය වචන වලින්, අත්දැකීමෙන් විග්‍රහ කරන්න බෑ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරෙන් පිරුණු අය, ශුද්ධාත්ම බලයෙන් ක්‍රියා කරන අය ගැන වචනයෙන් විස්තර කරන්න බෑ. ඊට එහා ගිය එකක්. සැඩසුළඟක් හමන්නාක් වැනි හඬක් හදිස්සියෙන් අහසින් නික්මුණේය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින්ම එයින් පිරී ගියේය. ඉන් අනතුරු මොකක්ද වෙන්නේ? ගිනිදළු වැනි දිව් බෙදී ගොස්. ගිනිදළු වැනි දිව් බෙදී ගොස්. ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිනි. අදට දරුවිනි, ආදර සහෝදර සහෝදරනි, ඔවුන් ඒක රාශී වන ඒ කාමරය පුරාම
ශුද්ධාත්ම බලය ක්‍රියාත්මක වුණා. ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් මත සැරිසැරුවා. හරියට ලෝක ආරම්භයේදී අර ජලය මතු පිට ශුද්ධාත්මානුභාවය ක්‍රියා කළා වගේ ආදි පිතෘරුන් හරහා දිවැසිවරුන් හරහා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ක්‍රියා කළා වගේ මේ මොහොතේදී ඔවුන් ඒකරාශී වෙලා ඉන්න අවස්ථාවේදී ඔවුන් මැද ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය සැඩ සුළඟක් වගේ ගිනිදළු වැනි දිව් ආකාරයෙන් ඔවුන් වෙත වැඩම කළා. මෙන්න දැන් මේ ශුද්ධාත්ම බලය ඔවුන්ගේ ඇඟ ඇතුළට රිංගනවා. ඔවුන්ගේ හදවතට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඇතුල් වෙනවා. ගෘහය කාමරය ශුද්ධාත්ම බලයෙන් පිරී තිබුණා. ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒක රාශී වෙලා තිබුණා. ඒ ශුද්ධාත්ම බල ප්‍රවේගය ඔවුන්ගේ ආත්මයට ඔවුන්ගේ හදවත්වලට කිඳා බැස්සා. ජේසුස් වහන්සේ උන්වහන්සේගේ බලය අත්දැකපු අය අත්දකින අය ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තුළ ජීවත් වෙනවා හැසිරෙනවා. මෙන්න ශුද්ධාත්ම බලය අපෝස්තලයන් වෙත ලැබෙද්දී වැඩම කරද්දී ඔවුන් ක්‍රියාත්මක වෙන ඔහු සියල්ලෝම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයානන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්හ. අදර දරුවනි ආදර සහෝදර සහෝදරියනි. දැන් මේ අන්‍ය භාෂාව කියන්නේ කුමක්ද? දෙඩවීමක්ද? ඔහේ ශබ්ද ප්‍රකාශ කිරීමක්ද? ඉතා පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ අන්‍ය භාෂාව කියන්නේ කුමක්ද කියන එක. මේ ජෙරුසලමට විවිධ රටවල් වලින් සුද්ධ බයිබලයේ සඳහන් කරන ආකාර ක්‍රියාපොතේ සඳහන් කරන ආකාරයෙන් ප්‍රදේශ ගණනාවකින් ජෙරුසලමට පැමිණෙනවා මංගල්‍ය සඳහා. මේ ජනතාව විවිධ භාෂාවල් වලින් කතා කළේ මේ අයට තමන්ගේ භාෂාවෙන් මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ කතා කරන දේ ඇහෙන්න පටන් ගන්නවා. අන්‍ය භාෂාව කියන්නේ අනිත් කෙනාට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල තේරුම් ගත හැකි භාෂාවක්. අපිට විතරක් තේරලා හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ හඬ වෙන භාෂාවකට පරිවර්තනය වෙද්දී ඒ අසන අයට තමන්ගේ භාෂාවන් වලින් මේ හඬ ඇහෙන්න පටන් ගන්නවා. අදර දරුවනි ආදර සහෝදරසෝ, ඒකයි ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. අපෝස්තලුන්ගේ ක්‍රියාපොත කියන්නේත් ඒකයි. අපෝස්තලුන්ගේ ක්‍රියාපොත දේශනා පොත, භාවනා පොත නෙමේ. අපෝස්තලුන්ගේ ක්‍රියාපොත ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පිරීලා මේ අය ක්‍රියා කරන්න පටන් ගත්තා. අන්‍ය භාෂාවෙන් කතා කළා. බයෙන් ත්‍රස්තව හැංගිලා හිටපු අය එළියට ඇවිල්ලා අප වෙනුවෙන් ජීවිතේ පූජා කළ ලේ වැගුරු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරන්න පටන් ගත්තා. කුරුසියට බය වුණේ නැහැ, මරණයට බය වුණේ නැහැ, ගල් ගහලා මැරුවට බය වුණේ නැහැ, කුරුසිය යන ගහලා මරණයට බය වෙන්නේ නැහැ. මොකද ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල ක්‍රියාත්මක වෙලා ඔවුන් ක්‍රියා කරන්න පටන් ගන්නවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන්ගේ ආත්මයට, ඔවුන්ගේ හදවත් වලට මේ මංගල්‍ය දවසේ පැමිණීම නිසා. අදර දරුවනි ආදර සහෝදර සහෝදරියනි, අපි ක්‍රියා කරන්නේ කොහොමද? අපේ බලයෙන්, අපේ දැනුමෙන්, අපේ ශක්තියෙන්? යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පවරා දෙනවා නම් ශුද්ධාත්මයන් වහන්සේගේ බලයට
තමන් කරන හැම දෙයක්ම විශේෂිත වූ දෙයක් වෙනවා. ශුද්ධ වූ දෙයක් වෙනවා. තමන් කරන හැම කාර්යයක්ම ශුද්ධ වූ කාර්යයක් වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දීලා තමන්ගේ කර්තව්‍ය සිද්ධ කරනවා නම් පුදුම ජවයකින් පුදුම ශක්තියකින් පුදුම තේරුමක් ඇතුව තමන් කරන හැම දෙයක්ම කරන්නට පුළුවන් වෙනවා. එම නිසා ඔබ මොන ක්ෂේත්‍රයේ හිටියත් මොන ක්ෂේත්‍රයේ හිටියත් ඔබ අවදි වෙන්න. බස් එකේ යද්දී තනියම ඉද්දී ඉගෙන ගන්න අපහසු වෙද්දී ජීවිතේ පරදිද්දී වේදනාවල් එද්දී විවේචනයේදී ලෙඩ වෙද්දී මේ හැම අවස්ථාවකදී වූවද සුළු මොහොතක් නිහඬව කල්පනා කරන්න. ශුද්ධාත්මයන් වහන්සේ මා තුළ මා සමග සිටිනවා. ලෝකයා උන්වහන්සේ හඳුනන්නේ නැහැ, දකින්නේ නැහැ. ඒත් ඔබ දන්නවා උන්වහන්සේ ඔබ සමග ඔබ තුළ ක්‍රියා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ එදා අපෝස්තලවරුන්ව ශුද්ධ බලයෙන් ක්‍රියාත්මක වෙන්න සැලැස්සුවා වගේ අපිත් අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම යටත් කරද්දී මේ ශුද්ධාත්ම ප්‍රවාහයට ඔබටත් මටත් ජේසුස් වහන්සේගේ සිත දැනගෙන උන්වහන්සේගේ කැමැත්ත අනුව වහන්සේගේ බලයෙන් ගියංක 59. කවදාද එන්නේ සමිඳුන් සොයා අත්හැර දමන්නේ පාපේ මායා නැත්නදෝ දැනෙන්නේ එතුමන් දයා කවදාද ඉන්නේ සමිඳුන් සොයා කවදාද ඉන්නේ සමිඳුන් සොයා සාමේසුවේ නැතිවී විඳිනා සිත
වේදනාවන් නිවාලමි පුතේ කවදාද එන්නේ සමිඳුන් සොයා දයාවයි සමාවයි මට දෙන්න කියා ආදරේ දයාවේ ප්‍රීතිය සොයා කවදාද එන්නේ සමිඳුන් සොයා කවදාද එන්නේ සමිඳුන් සොයා සාමේ සුවේ නැතිවී විඳිනා සිදේ දුක් වේදනාවන් නිවාලමි දුවේ සාමේ සුවේ නැතිවී විඳිනා සිසේ දුක් වේදනාවන් නිවාලමි පුතේ උන්වහන්සේගේ පාමුලට ආවා. අපි මනස්ථාපනය වෙලා ගීතිකාවක් අපි ගායනා කරනවා. නාස්තිකාර පුත්‍රයාගේ ගීතය ස්වාමීන් වහන්සේ වෙතට හැරිලාපු අත්දැකීම. ගීතිකා අංක 57 සිත හැරීම එනතුරා. මේ ලෝකේ අමාරුම දේ තමයි සිත හරවන එක. අපිට ගොඩාක් දේවල් හරවන්න පුළුවන්. සමහර වෙලාවට දිය පාරක් ඇලක් දොලක් වුණත් හරවන්න පුළුවන්. හයිවේස් ආවම පාරක් වුණත් හරවන්න පුළුවන්. නමුත් හරවන්න අමාරුම දේ තමයි මිනිස්යාගේ සිත. මිනිසුන්ගේ සිත හරවන එක තමයි අමාරුම දේ. ජේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ අන්නේ දේ සඳහා. මන්මුලා වෙලා ගිය මිනිසුන්ට දෙවියන්ගෙන් ඈත් වෙච්ච මිනිසුන්ගේ හිත හරවන්න. ඒක හරිම අමාරු දෙයක්. වත්තක් හරවන්න, ගොඩනැගිල්ලක් හරවන්න ඒවා ලේසියෙන් පුළුවන්. නමුත් මිනිස්සෙකුගේ සිතක් හරවන දෙය ලේසි පහසු දෙයක් නෙමෙයි. සිත හැරෙන්නේ නැති නිසායි gedara සතුට ප්‍රීතිය නැති වෙලා තියෙන්නේ. අද කොච්චර අම්මලා තාත්තලා දුක් විඳිනවද? පුතාගේ හිත යහපත් පැත්තට හැරෙන්නේ නැති නිසා. දුවගේ සිත යහපතට හැරෙන්නේ නැති නිසා අද පවුල් කීයක් දුක් විඳිනවද? තාත්තගේ හිත අවුරුදු ගණනාවක් ගිහිල්ලත් හැරුණේ නැහැ. හරවන්න කියලා යාඥා කරනවා. සුව මෙහන් වලට සහභාගී වෙනවා. පින්සෙන්දු වෙනවා. වඳිනවා. ඒත් හිත හැරෙන්නේ නැහැ. හිත හැරෙන්නේ නැති නිසා යහපත් දෙයට දෙවියන් වහන්සේ වෙතට හිත හැරෙන්නේ නැති නිසා ඔවුන් බලාපොරොත්තු වෙන සතුට ප්‍රීතිය අයිති කරගන්න බැරුව යනවා.
ප්‍රධාන වශයෙන්ම අපි හිතන්න ඕනේ පෞද්ගලිකව හිතන්න ඕනේ මගේ හිත හැරෙන්න ඕනේ නේද කියන අත්දැකීම. මගේ සිත හැරෙන්න ඕන කියන අත්දැකීම අයිති කරගන්න. පළමුවෙන්ම තමන් විශ්වාස කරන්න ඕනේ මට හැරෙන්න තැන් තිබෙනවා. හරව ගත යුතු මගේ ජීවිතේ කොටස් තිබෙනවා. අත්දැකීම් තිබෙනවා. ජීවිත පිළිවෙල තිබෙනවා. ඒක නිසා අපි ආඥා කරමු. ස්වාමිනී මාගේ හිතත් අපේ සිතුත් ඔබ වහන්සේ වෙත හරවන්න කියලා අපි ස්වාමීන් වහන්සේට යාඥා කරමින් මනස්ථාපනය වෙමින් අධිෂ්ඨාන වෙමින් ඒ යාඥාවක් කරගෙන මෙම ගීතිකාවට අපි සහභාගී වෙමු. ගීතිකා අංක 57. ඔබ බලා සිටියා කෙලෙස් බරමා ඉවත නොදමා සිප වැළඳ ගත්තා පියාණනි මා අසරණයි අසරණයි වන්න අනුකම්පා සියලු දෙනාම ගායනා කරන්න. පියාණනි මා අසරණයි වන්න අනුකම්පා දෙවියන් වහන්සේ වෙතට යන්නට තියෙන මාර්ගයේ පළවෙනි දොරටුව තමයි මනස්ථාපනය. අපේ පව්වලට මනස්ථාපනය. සතුට සම්පත සොයසොයා එහිම වෙනසීලා එකම සම්පත ඔබම පමණයි පියාණනි මා අසරණයි වන්න අනුකම්පා පියාණනි මා අසරණයි වන්න අනුකම්පා අපි මෙම යාඥා මෙහෙට පවුලක් හැටියට ඇවිල්ලා ඉන්නවා. එක ළඟ වාඩි වෙලා ඉන්නවා. හැම වැරද්දක් වුණොත් සමා වෙන්න කියලා. ඒක ලැජ්ජ නැතුව කියන්න මට වැරදුනා සමා වෙන්න. ඒ වගේම ඔබ දන්නවද? ඔබ ළඟ ඉන්න අයගෙන්ම තමයි වැඩියෙන්ම ඔබගේ හිත රිදෙන්නේ. පළමුවෙන්ම තමන්ගේ පවුලේ. තමන්ගේ සහෝදරයාගේ භාර්යාව, දරුවෝ. වැඩියෙන්ම හිත රිදෙන්නේ
හිත රිද්දන්නේ ළඟම ඉන්න අය. ළඟම ඉන්න අය තමයි ඔබේ සිත රිද්දන්නේ. ඒක නිසා ඔබ තීරණය කරන්නේ තමන් පාඩු විදිමින් අනිත්‍යයේ සිත නොරිදා සිටින්නට සමාවිල්ලලා විගායනා කරනවා. නිතට කඳුලැනී මතුනේ කුසට ගිනි දැනිලා පියාණන් මගේ සිතට නැගුණේ දිනින් දෙක්නින් වූදා පියාණනි මා අසරණයි 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 වන්න අනුකම්පා පියාණනි මා අසරණයි 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 වන්න අනුකම්පා ආදර දරුවනේ ආදර සහෝදර සහෝදරියනි අපි ජීවත් වෙන්නේ ඊටාම කෙටි කාලයක්. ඔබේ දෙමව්පියෝ ගැන හිතන්නේ සමහර අය මරණයටපත් වෙලා ඊළඟ අවස්ථාව ඉන්නේ ඔබේ ඊළඟ අවස්ථාව ඉන්නේ මගේ. මරණයත් එක්ක අපේ ජීවිතය සසදද්දී අපි හිතන අපි කරන වෛරය ක්‍රෝධය මේ කිසි දෙයකට තේරුමක් ඇත්තෙම නැහැ. තරහ වෙලා සිටීම කොහෙත්ම වැඩක් නැහැ. තමන්ගේ මරණයත් එක්ක තමන්ගේ මරණ මොහොතත් එක්ක කල්පනා කරද්දී ලෙඩ ඇඳේ ඉන්න කාලයත් එක්ක ඔබගේ ජීවිතය සසදද්දී වෛර කරන්නට තරහ වෙලා එන්නට අවස්ථාවක් නැහැ. වැඩක් තේරුමක් නැහැ. හැබැයි දරුවනි අපි කරපු දේවල් ගොඩක් අමතක වෙනවා. ඔබව තව කාලයක් යද්දී හැමෝටම අමතක වෙනවා. ජීවිතයේ අරමුණක් තිබෙනවා. ඒ අරමුණ තමයි ජේසුස් වහන්සේව දැකීම, උන්වහන්සේගේ භෝජන සංග්‍රහයට සම්බන්ධ වීම. ඒක තමයි මේ පොළොවේදී අපි හුරු වෙන්නේ. දිව්‍ය සප්පසද වාසීදී අපි යාඥා කරනවා. දිව්‍ය පූජාවට සහභාගී වෙනවා. අපි හුරු වෙනවා, යහපත් වෙන්න උත්සාහ කරනවා. අවසාන කොට අපගේ ජීවිත ඉලක්කය වෙන ඉලක්කයක් නැහැ. අපේ ඉලක්කය කනත්ත නෙමෙයිනේ. අපේ ඉලක්කය මිනි වල නෙමෙයිනේ. අපේ ඉලක්කය හැමදාම ඉන්න පුළුවන් ලස්සන ගයක් හදාගෙන ඉන්න එක නෙමෙයිනේ. ඒකක්වත් හරියන්නේ නැහැ. අපි ආදරය කරන අපට නැති වෙනවා. අපට තියෙන සම්පත අපට නැති වෙනවා. අපේ ජීවිතයේ එකම අරමුණ විය යුත්තේ තමන්ගේ හෘද සාක්ෂියට අනුව ජීවත් වෙමින් දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙමින් ඒ ස්වර්ගීය භෝජනය සඳහා තමන්ගේ ආත්මය තමන්ගේ ජීවිතය පුරුදු පුහුණු කර ගැනීම. ඒ අධිෂ්ඨානියත් එක්ක අපි යාඥා කරමු, ගායනා කරමු. මගුල් බුදුනක් සැලසිලා කිම අරුම නොදැනේ පියාණනි ඔබ හැරදමාලා යලි පියාණනි මා අසරණයි 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 වන්න අනුකම්පා පියාණනි මා අසරණයි 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 වන්න අනුකම්පා දෙවියන් වහන්සේ ජෙරමියා දිවසිවරයට කතා කරනවා.
ජෙරමියාගේ පොතේ 33 වන පරිච්ඡේදයේ මේ වෙන විට ජෙරමියා ඉන්නේ හිරගෙදර හිරඩස්සී හිරගෙදර ඉද්දී දෙවියන් වහන්සේගේ පණිවිඩය ජෙරමියාට පැමිණෙනවා. අදර දරුවනේ අපි ප්‍රශ්නවල වේදනාවෙන් ඉද්දී කලකිරීමෙන් ඉද්දී ලෙඩ රෝග වලින් අප වගේ ජීවිතයේ අවදානමින් සිටිද්දී අසරණ වෙලා ඉද්දී දෙවියන් වහන්සේගේ පණිවිඩය ඔබ ඉන්න ජීවිතය නැමැති හිරගෙදරට පැමිණෙනවා. දෙවියන් වහන්සේ ජෙරමියාට කතා කරනවා. මට යාඥා කරන්න. එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න සැඟවී ඇති වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි. මට යාඥා කරන්න. එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න සැඟවී ඇති වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි. අපි සිළු මොහොතක් නිහඬව අපි යාඥා කරමු. යාඥා කරන්න. දෙවියන් වහන්සේට යාඥා කරන්න. එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න සැඟවී ඇති වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි. අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. අපගේ දැස් වසාගෙන සුළු මොහොතක් අපි යාඥා කරමු. කීප දෙනෙක් මිල්ලුවා යාඥාව කරන්නට කියලා. මුඛයේ තිබෙන ඒ තුවාලයට සැකසහිත වූ එම රෝගී තත්වයෙන් ඔහුට සුවය සම්පූර්ණ ලැබෙන ලෙස පවුලේ සමගිය උදෙසා දික්කසාද වෙන මට්ටමට පැමිණ තිබෙනේ පවුලට සමගිය. ඒ විතරක් නෙමෙයි අපි යාඥා කරමු මේ දවස්වල සමාජයේ භයානක තත්ත්වයක් තිබෙනවා. කොරෝනා වෛරසය අපේ දේශය අප ජනතාව ඒ සියලුම දෙනාව මුදවන්නට කියලා මේ දුෂ්ට වූ බලවේගයන් වෛරසයන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට කියලා අපි යාඥා කරමු. දෙවියන් වහන්සේ නුඹේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන බව දෙවියන් වහන්සේ ජෙරමියාට කිව්වා. ඒ තුලින් අපට අනාවරණය කරනවා. නුඹ දුක් වේදනාවෙන්දී නුඹ වහල් තත්වයේදී දෙවියන් වහන්සේ නුඹගේ යාඥාවට සමන් දෙනවා. සංගවී තිබෙන බොහෝ දේවල් නුඹට අනාවරණය කරනවා. අපේ නිසා ශුද්ධාත්මයන් වහන්සේ තුල අපි යාඥා කරමු. ගායනා කරමින් ගීතිකාංක 10 ශුද්ධාත්මයන්නි වඩින්න මා තුලට මවන්න මා තුල අලුත් මැවිල්ලක් දෙන්න මාහට නව ජීවනයක් ජීවන හුස්ම හෙලා අපි ගායනා කරමු. දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ සැඟවෙලා තිබෙන අභිරහස් උන්වහන්සේ අපට පෙන්නනවා යාඥාව තුළින්. අපි යාඥාවක් කරගෙන අපේ සියලු පැතුම් අපගේ සියලු ප්‍රාර්ථනාවන් දෙවියන් වහන්සේට ඔප්පු කරමින් ඒ වගේම මනුෂ්‍ය මට්ටමින් විසඳා ගන්නට බැරි සුවයක් ලබා ගන්න බැරි ඒ වේදනාත්මක අත්දැකීම් ස්වාමීන් වහන්සේ පාමුල තබමින් අප තුල නව ජීවනයක් නව ශක්තියක් ශුද්ධාත්මයන් වහන්සේ තුල ඇති කරන්නට කියලා අපි යාඥා කරමින් ගායනා කරනවා. නැගිට සිටිමු. शुद्धात्मयाननी 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 शुद्धात्मयाननी
වඩින්නමා තුලට මවන්නමා තුල අලුත් මැවිල්ලක් දෙන්නමාට නව ජීවනයක් ජීවන හුස්ම හෙනා ශුද්ධාත්මයානි ව්‍යාඥා කරන්න ශුද්ධාත්මයන් වහන්සේ ඔබට උගන්වනවා කොහොමද ඔබ යාඥා කරන්න ඕනේ කියලා. ඒ යාඥාවත් එක්ක ස්වාමීන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න ඔබේ ආත්මයෙන් දෙවියන් වහන්සේ එක්ක ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල සම්බන්ධ වෙලා යාඥා කරන්න උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනවා. දෙවියන් වහන්සේ ජෙරමියාට පිළිතුරු දුන්නා වගේ ඔහුට සැඟවුණු ජීවිතයේ අභිරහස ඔහුට පහදා දුන්නා වගේ ඒ දුක වේදනාව තුල ඉද්දී ගැලවීමේ ආලෝකය ඔහුට පෙන්වුවා වගේ දෙවියන් වහන්සේ කනදුරේ සිටින ඔබගේ ජීවිතයට පාතාලයේ සිටින ඔබගේ ජීවිතයට ප්‍රශ්නයක් පිළිතුර ඒ ප්‍රශ්නෙට පිළිතුරක් නැමැති මානී ඉන්න ඔබට දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙන මේ රාත්‍රියේදී නිසා අයිති කරගෙන විශ්වාසයෙන් අයිති කරගෙන අපි යාඥා කරමින් ගායනා කරමු. විසිරුණු සිතුවිලි කරන්න එක්තැන් කලබල මගේ හිත කරන්න සංසුන් විසිරුණු සිතුවිලි කරන්න එක්තැන් කලබල මගේ සිත කරන්න සංසුන් පැකිලෙන ඇදහුම කරන්න සවීමත් පැකිලෙන ඇදහුම කරන්න සවීමත් යොමුවන්න සියලු දෙනාම වරම් සප්සවැසි සලසාවහින්න වියලුණු දෙව්පිය යලි පන පොවන්න වරම් සප්සවැසි සලසාවහින්න වියලුණු දෙව්පිය යලි පන පොවන්න මා තුල මා නොව ඔබ ජීවත් වෙන ආදින්න මා තුල මානව ඔබ ජීවත් වෙන භවවත ආදින්න ශුද්ධාත්මයානි වඩින්නමා තුලට මවන්නමා තුල අලුත් මැවිල්ලක් දෙන්නමාට නව ජීවනයක් ශුද්ධාත්මයානි අපේ ජීවිත ප්‍රශ්න කරදර වෙද්දී ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. උන්වහන්සේ අලුත් මැවිල්ලක් ඔබ තුල ඇති කරනවා. කල්පනා කරන්න දේව අම්මා
මරියතුමිය පණිවිඩ එනවා ගාබ්‍රියල් දේවදූතයාගෙන්. දෙවියන් වහන්සේගේ පණිවිඩය. මරියතුමිය අහනවා ස්වාමිපුරුෂයෙක් නැතුව ඒ වගේ දෙයක් කොහොමද වෙන්නේ? ඔන්න උත්තරේ දෙනවා. මනුෂ්‍ය මට්ටමින් තේරුම් ගන්න බැරි වෙච්ච තැන දේවදූතයාගේ පණිවිඩය ශුද්ධාත්මානුභාවය ඔබ කෙරෙහි පහළ වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වසා ගන්න. ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්න ඉස්සර ඒ මරණයේ ගමන යද්දී ශුද්ධාත්මයන් වහන්සේ වැඩවසනවා සංකේතයක් හැටියට පෙන්눔 කරන්නට ශුද්ධාත්මානුභාවය උන්වහන්සේ තුළ තිබෙන බව. ජේසුස් වහන්සේගේ පළවෙනි දේශනාවෙත් ඒකයි. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය මා කෙරෙහි ඇත. සාදර දරුවෙනි, ආදර දුවේ පුතේ, ඔබේ ජීවිතයේ ප්‍රශ්න කරදර වේදනා තිබෙන තැන ස්වාමීන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපනයක ඔබ පිරෙන තැන ඒ හැම දෙයකටම පිළිතුරක් ලැබෙනවා. එස අපි මේ මොහොතේදී ස්වාමීන් වහන්සේට යාඥා කරමින් ප්‍රශංසා කරමින් අප හැම කෙනෙක්ම ඒ ශුද්ධාත්මානුභාවයට වසා ගන්නට කියලා අපි යාඥා කරමින් අංක 6 ප්‍රශංසා කරමු ස්වාමීන් වහන්සේට. ප්‍රශංසා කරමින් අපි හැමෝම ගායනා කරමු. හිතු දන්න පුබුදුවේ මෙම ගීතිකාව නිර්මාණ වෙච්ච ගීතිකාව තම ලස්සන ගීතිකාවක්, ප්‍රශංසාවේ ගීතිකාවක්, ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පිරීලා ශුද්ධාත්මයන් වහන්සේ තුලින් දෙවියන් වහන්සේට යාඥා කිරීම. අප යාඥා කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ අපට උගන්වනවා දෙවියන් වහන්සේට යාඥා කරන්නට, ප්‍රශංසා කරන්නට. ඒ තුල දෙවියන් වහන්සේ අද රාත්‍රියේදී මේ රාත්‍රියේදී ඔබට පිළිතුරක් දෙනවා. කීප දෙනෙකුට ඔබේ ජීවිත ප්‍රශ්න වලට ස්වාමීන් වහන්සේ පිළිතුරක් දෙනවා, සැනසීමක් දෙනවා. ඔබ ප්‍රශ්නයකින් ඔළුව බරකින් මෙතනට එන්නට ඇති. නමුත් මේ යාඥා මේ අවසාන වෙද්දී ඔබේ සිතට සැනසීමක්, ප්‍රීතියක් ලැබෙනවා. විතරක් නෙමෙයි මේ යාඥා මේ ගෙදර සිට ශ්‍රවණය කරන ඔබට මේ මොහොතේ ඔබගේ ජීවිත ප්‍රශ්න වලට ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා. ඔබ දුක් වෙන්න එපා, පරදින්න එපා, ඔබ නැති වෙන්න එපා. මේ ප්‍රශ්නය තුල ස්වාමීන් වහන්සේට ඉඩ දෙන්න උන්වහන්සේ ඔබ නිදහස් කරනවා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල. අපි හැමෝම ප්‍රශංසා කරමින් ගායනා කරමු. සුදත් සුරිදුනේ වේ ප්‍රශංසා සුදත් සුරිදුනේ සදමයි ගායනා කරමු. සුදත් සුරිදුනේ ප්‍රශංසා වේවා, මහිම වේවා, නමස්කාර ප්‍රශංසා සුදත් සුරිදුනේ දෙවියන් වහන්සේට මහිම ස්තුතිය. කිසිම බලවේගයකට අපව අසු නොවන පිණිස මේ පොළොව තලය සැරිසරන ශුද්ධාත්මයන් වහන්සේගේ බලයේ ආවරණය අපට ලැබෙන්නට මොන වෛරසය ආවත් මොන ප්‍රශ්න ආවත් අපව වසා ගන්නට කියලා අපි යාඥා කරමු. මුළුමලේ සකල සත්වන විශ්වයේ මුළු මැවිලි සැමතුල දේව මහිමේ පතුරා සිසාරා සැරි සරා වැජනේ සුදත් සුරිදුනේ වේ ප්‍රශංසා සුදත් සුරිදුනේ දිවෙයි එළිය මා වසාගෙන දැනෙයි බලයක් මා සිතට දැන් දැනෙයි මා ඔබෙන් පිළිපද කිලි පොළයි ගත සිතද විලිව දිවෙයි එළියක් මා වසාගෙන දැනෙයි බලයක් මා සිටින දැන දැන් දැනෙයි මා ඔබෙන් පිළිබව කිලි පොළයි ගත සිතද විනිවිද සුදත් සුරිදුනේ
ප්‍රශංසා සුදත් සුරිඳුනේ මගේ හදවත සම්පූර්ණයෙන්ම වසාගෙන සුදාත්මයා ඔබේ බලයෙන් මගේ හදවත පිරෙන බව ඔබ වහන්සේගේ බලයෙන් මත්ව සිටින බව දැනෙනවා ස්වාමී මා සිටින තැන ඔබ වහන්සේ සිටින නිසා ඒ බලයක් වරප්‍රසාදයක් අපට දැනෙනවා ස්වාමී මගේ හදවත මුළුමනින් වසාගෙන විදි විද යමින් උතුර උතුරා නැගෙන වරමින් සිටිමි මම දැන් මත්ව ඔබමින් සුදත් සුරිඳුනේ ඒ ප්‍රශංසා සුදත් සුරිඳුනේ සුදාත්මයන් වහන්සේගේ බලය අප සිසාරා අප වට කර ගමන් කරන විතරක් නෙමෙයි මගේ හදවත මගේ ආත්මයට මගේ ලේ මස් නහරව මගේ ශරීරයේ ඇට මිදුළු වලට උන්වහන්සේගේ බලය ලබා ගන්න අපි යාඥා කරනවා උන්වහන්සේගේ බලය පිරින you are living temple of God ඔබ දෙවියන් වහන්සේ වැඩවසන ජීවමාන මන්දිරය ඔබගේ ශරීරය තුල රුධිරය තුල ලේ මස් නහර තුල ගලාගෙන යන්නට ඕනේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔබේ සිතුවිලි තුල ශුද්ධාත්ම බලය මගේ ඇට මස නහර ගතනේ දැනී දැවෙන බවක් සිත කය දවාලනු මැන පරණ නාම පුරවනන්වා නැමුම්වා සුදත් සුරිඳුනේ වේ ප්‍රශංසා සුදත් සුරිඳුනේ මේ හැමෝම ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන ස්වාමීන් ඔබේ දෙතලේ ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන ඔබේ හදවතින් ස්වාමීන් වහන්සේ ස්තුති කියලා කියන්නේ හැමෝම මේ මොහොතේදී ස්වාමීන් වහන්සේ ඔබගේ ප්‍රශංසාව යොමු කරන්න ඔබේ ලැබුණු ජීවිතය වෙනුවෙන් ඔබේ පවුල වෙනුවෙන් ඔබට ලැබුණු සෑම වර ප්‍රසාදයක් වෙනින්ම ප්‍රශ්නවල පිළිකලා හිටි ඔබට ඒ තුල මැරෙන්නට ඉඩ නොදී ඒ තුල කුඩු වෙන්නට ඉඩ නොදී ස්වාමීන් වහන්සේගේ සමාව ලැබිලා අලුත් ජීවිතයක් දුවන වාසය ඔබට දුන්න නිසා වාසය අපම අදෝතිම ස්වාමීන් වහන්සේ කරන ශ්‍රී ස්වාමීන් ප්‍රශංසා වේවා මම මේ වේවා නමස්කාර වේවා වාස අපට සුවය දාන කරන නිසා රෝගී ඔබ වහන්සේගේ සුවය සැනසීම නිසා ස්වාමීනි ඔබ වහන්සේ ස්තුති හalleluya hallelujah hallelujah praise lord ඔබ වහන්සේ ආදරය කරන ස්වාමීන් මම වේවා ස්තුති නමස්කාර වේවා දේවම්මා සමග ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල දේවතාවගේ වහන්සේට මේ සීලම දරුවන්ගේ ප්‍රශංසාව මහිමය අත් වේවා සාක්ෂි දැරුමට දේව මෙහෙවර සිටිමි කැපවි ඔබට වාව මාව ලතු කර ගන්න මතු කර ඉතින් සුද තුලි දෙන්න අවසර සුදත් සුරිඳුනේ වේ ප්‍රශංසා සුදත් සුරිඳුනේ සුරිඳුනේ වේ ප්‍රශංසා සුදත් සුරිඳුනේ වේ ප්‍රශංසා සුදත් සුරිඳුනේ වේ ප්‍රශංසා සුදත් සුරිඳුනේ
Silverdale